දැනුම දැන් අර නතර කරපු තැන ලියන් යන්න. දැනුම සහ ආකල්ප සමග කුසලතාද එක් විය යුතුය. දැනුම සහ ආකල්ප සමග කුසලතාද එක් විය යුතුය. දැනුම සහ ආකල්ප සමග කුසලතාද එක් විය යුතුය. කුසලතාද එක් විය යුතුය. කුසලතා යනු තම දෑතින් කරන 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 යම් යම් ක්‍රියාකාරකම් වේ. යම් යම් ක්‍රියාකාරකම් වේ. එනම් පූර්ණ පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙකු බිහි කිරීමට පූර්ණ පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙකු බිහි කිරීමට නම් හිස හදවත හා දෑත් එක් කළ යුතුය. එක් කළ යුතුය. එවිට රට සංවර්ධනය කළ හැකි ශ්‍රම බලකායක් රටට දායාද වේ. right ඊළඟට
රචනාවේ කරුණු සැකිල්ලක් විදිහට මුලින් ලිව්වොත් වැරදිද? උත්තරය තුල ලියන්න එපා. ඒක ඕගොල්ලෝ වෙනම ඕගොල්ලෝ ගාව තියෙන වෙනම කොලයක ලියා ගන්න. උත්තරේදී සැකිලි ලියලා බෑ. කෙලින්ම උත්තරේ තමයි ලියන්න. රයිට් ඊළඟට මම ඊටම කෙටියෙන් දෙන්නම්. වර්තමාන අධ්‍යාපන රටාව අතිශයින්ම තරගකාරීය. එම තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ වර්තමාන අධ්‍යාපනය අතිශයින්ම තරගකාරීය. එම තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ එම තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ බොහෝ දරුවෝ විභාග ජයග්‍රහණ සඳහා පමණක්ම කැපවෙති. එය දරුවන්ගේ චින්තනය නව ආකල්ප බිහිවීම අඩපණ කරන්නකි. රටක් සංවර්ධනය කිරීමට නම් ඒ කියන්නේ දැන් ළමයි දැන් අධ්‍යාපනය ලැබීම විතරක්ම රටක් සංවර්ධනය කිරීමට ගැලපෙන්නේ නැහෙනේ. දැන් ඔය මම පවා පන්ති වලදී මේ ඉස්සර ඔන්ලයින් එකේදී දැන් ෆිසිකල් ක්ලාසස් වලදී ඔන්ලයින් එකෙත් කියනවා. ඔය සමහර කතා කියලා ඕගොල්ලන්ගේ ඔලු ටික පොඩ්ඩක් සුද්ධ කරන්න හදන්නේ ඒ නිසා. නැත්තම් දැන් මේ වෙනකොට රටේ වැඩ කරන රාජ්‍ය දැන් මම උදාහරණයක් කියන්නම්කෝ මටක් ගාලා කියන්නම් ඈ. දැන් ගිය සතියේ සිකුරාදා මම ගියා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට. බත්තර මුල්ලේනේ තියෙන්නේ. බත්තර මුල්ලේ නෙමෙයි අතරම තලවතුගොඩ හන්දියේ තමයි තියෙන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි විභාග දෙපාර්තමේන්තුවයි දෙකම තියෙන එක ළඟනේ දන්න අය දන්නවා. මම ගියේ මොකක්ද මන් දන්නේ හේතුවකට මට ඉස්කෝලෙන් දීපු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල අර මුල් පිටපත් අපි කියන්නේ ඔරිජිනල් කියලා. ඒ ඔරිජිනල් දෙකම නැති වෙලා. කොහෙද කියලා නැති වෙලා කියලා කියන්නේ හොයාගන්න නැහැ. මේ කාර් එකෙත් බැලුවා ගෙදරත් බැලුවා හොයාගන්න නැහැ. දැන් මට කැම්පස් එකේ ඉන්ටර්විව් එකක් ඇවිල්ලා තියෙනවා. ඉන්ටර්විව් එක තියෙන්නේ සෙනසුරාදා. දැන් ගිය සතියේ සෙනසුරාදා. එතකොට මම බ්‍රහස්පතින්දා තමයි බැලුවේ ඔරිජිනල් දෙක තියෙනවද කියලා. මොකද ඊට මාස දෙකකට විතර කලින් ඔරිජිනල් එක තිබ්බා. දැන් හොයාගන්න නැහැ. මට ගන්න පුළුවන් ඔප්ෂන් එක මොකද්ද? බ්‍රහස්පතින්දා ඔන්න දැන් මේ ෆිසිකල් ක්ලාස් එකේ ළමයි ඉන්නවනේ. බ්‍රහස්පතින්දා ඕගොල්ලෝගේ පන්ති ඉවර කරලා එන ගමන් දන්න කටට කෝල් කරලා බලුවා. කරන්න පුළුවන් හොඳම දේ තමයි සිකුරාදා උදේ පාන්දර ගිහිල්ලා විභාග දෙපාර්තමේන්තුවට ගියහම ගන්න පුළුවන් ඔරිජිනල් රිසල්ට් ෂීට්ස් දෙකම
ඒ කියන්නේ සහතික දෙකක් නෙමෙයි අපිට අපේ O level ප්‍රතිඵලෙන් සහතික කොපි 10ක් ඕන නම් 10ක් ගන්නත් පුළුවන්. එහෙම කිසි අවුලක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. සිකුරාද මට උදේ 10ට හෝමගම පන්ති. ඊට පස්සේ මම කරපු දේ මම උදේ පාන්දර 5:00 විතර ගෙදරින් ගියා. ගිහිල්ලා මම උදේ 7යි කාලෙකට විභාග දෙපාර්තමේන්තුවේ ඉස්සරහා යනකොටත් 8 දෙනෙක් විතර ඇවිල්ලා. මම දන්නවා ෂුවර් එකටම මේ ඇවිල්ලා තින්නේ මේගොල්ලොත් ප්‍රතිඵල සාතික ගන්න තමයි කියලා. මමත් ගියා. ගියාම ආමෙකින් චෙක් කරනවා. ආමෙකින් චෙක් කළා ඔක්කොම කරලා දැන් ඔන්න උදේ 8:00යි. 8:00ට ඔෆිස් හරි ඉන්නේ. දැන් ඔන්න පොලිමේ අපි වාඩිලා ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා තිබ්බම එහෙම ෆෝම් සෙට් 3ක්. ඒකේ කහපාට ෆෝම් එක තියෙන්නේ පිටරටවල කැම්පස් වලට මේ රිසල්ට් ෂීට් යවන කට්ටිය. නිල් පාට කොලයක් තියෙනවා. නිල් පාට කොලේ තියෙන්නේ මේ ලංකාවේ භාවිතය සඳහා. ඉතින් මේ නිල් පාට කොලේ අරගෙන දැන් මම පිරෙමි. පුරවලා ඊට පස්සේ එතන එක කවුන්ටරයක් තියෙනවා. ඒ කවුන්ටරේ ඉන්නවා මැඩම් කෙනෙක්. ඒ මැඩම්ට දෙන්න ඕනේ. එයා ඊට පස්සේ කියනවා හරි මේක හරි චෙක් කරලා බලලා ඔක්කොම කරලා එයා කියනවා අර අතන තියෙන කවුන්ටරේට කියලා සල්ලි ගෙවලා එන්න ඕනේ කියලා සහතික දෙකට 1200. දැන් මම යනකොට 18ක් විතර පොලිමි. සල්ලි ගෙවන්න. සල්ලි ගෙවන තැන කවුන්ටරේ ඉන්න මිනිස්සයා ඊට එහා පැත්තේ ඉන්න මිස්ලා ටිකක් එක්ක කයියක ගහ ඔහේ ඉන්නවා ප්ලේන් ටිකක්. ප්ලේන් ටේ බීලත් ඉවරයි ඈ. අර විනිවිදක පේන කෝප්පනේ ප්ලේන් ටේ බීලා තර ඒත් අතේ තියන්නේ ඒකේ තමයි යන්නේ බලන්නකො. අනේ ඒකේ තමයි ඊයේ බස් එකේ මාර සෙනගෙන ගකා දැන් මට දැන් මාර ආවේසයි. දැන් 10ට පන්ති. මම අනිවාර්යෙන් 9 කාලටවත් ඔතනින් යන්න ඕනේ. දැන් 9ට 10ක් විතරද වෙලා. පස්සේ හමුදාවේ දෙන්නෙක් ආවා. හමුදාවේ දෙන්නෙක් ආවම යකෝ ඒ දෙන්නට දීපම් පොඩි ප්‍රමුඛත්වයක්. ඒත් නෑ ගානක්. පස්සේ හමුදාවේ කරන්න කේන්ති කියලා බැන්න. ඊට පස්සේ ඔන්න දැන් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ ඔක්කොම කල්ලි ඉවර කරලා සල්ලි ගෙවල ඔක්කොම කරලා මං කිව්වා මේ මට මං ඇහුවා කීය විතර වෙයිද කියලා. මට කිව්වා 12ට කලින් දෙන්නම් කියලා. මගේ නම්බරේ 4. 4 වෙනියට සල්ලි ගෙවලා 12ට කලින් තමයි මගේ රිසල්ට් ෂීට් එක දෙන්නම් කියලා කිව්වා. පස්සේ මං කිව්වා මට 12 වෙනකන් ඉන්න බෑ. මට 10ට පන්තියක් තියෙනවා හෝමගම. සල්ලිත් ගෙවලා ඔක්කොම කරලා මෙන්න රිසිට් එක ඔක්කොම දීලා මම කිව්වා 4යි කාලටනේ මේක වහන්නේ. මම 4ට කලින් මෙතෙන්ට આવත් මට සහතික දෙක ගන්න පුළුවන්ද කියලා. පුළුවන් සර් ගිහින් එන්න කිව්වා. මං කිව්වා හරි. බොහොම ස්තුතියි කියලා ඔක්කොම ටික බාර දීලා මං ඇවිල්ලා පන්තියක් කරලා දවල්ට කාලා ඔක්කොම කරලා මම 3යි කාලට විතර පිටත් වුණා ක්ලාස් එකේ. 3:40 වෙනකොට මම විභාග දෙපාර්තමේන්තුවේ. ඊට පස්සේ හමුදාවේ කට්ටියට කියලා මං උදේ ආවා රිසල්ට් ෂීට් එක ගන්න දැන් තමයි යන්නේ කියලා අතුරට ගියා. ඔබ විශ්වාස කරන්න මම යනකොටත් 19 වෙනියා පොලිමේ. මම යනකොට හවස 3:45ට යනකොටත් 19 වෙනියා පොලිමේ කියපන්කෝ. එහෙනම් මම හිටියනම් මට අඩුම ගානේ 2 විතර වෙනකම් මොකද මගේ අංකය ඇවිල්ලා 4නේ. මට අඩුම ගානේ 2 වෙනකම් පොලිමේ ඉන්නවා. මම කල්පනා කරේ ලංකාවේ රාජ්‍යාංශයේ තත්ත්වය. ඉතින් එහෙම රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට ජනාධිපතිය මම ජනාධිපතිව මාරු කරා කියලා මේ ඔය තත්ත්වේ නැති වෙනවා කියලා එහෙම හිතන්න එපා හොඳේ. එහෙම නැහැ. ඔය වැඩ කරන මිනිස්සුන්ගේ ඔලු ටික හොදන්න ඕනේ ඔක්කොම කලින්. ඒ නිසා මෙන්න මන්ද කරුණාකර විභාග දෙපාර්තමේන්තුවට හරි ඒ වගේ මොන හරි ප්‍රතිඵල ලේඛනයක් හරි සහතිකයක් හරි ගන්න වෙනවා නම් පුළුවන් තරම් උදෙන් යන්න. උදෙන් ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන යන්න නැත්තම් පුතෝ දවස ගානේ අස්තියාදු වෙන්න තමයි වෙන්නේ. ඒ නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්න. හරි. ඇති. ඉතින් මේ මම ඒකයි කිව්වේ ඉතින් ඉගෙන ගත්තට බෑ ආකල්ප හැදෙන්න ඕනේ. මේ මිනිස්සු කල්පනා කරන්න බෑ අපිට පඩි ගෙවන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි වල. ඒකට මේ මිනිස්සු ඇවිල්ලා තියෙන වැඩක් කරගන්න අපි මේ වැඩේ කරන්න ඕනේ. ඒක නෑ. ඒකයි ප්‍රශ්නේ. රයිට්. අපි ඉවර කරගමු මේක. ලියන්න. දැනුම පුරවාගත් පුද්ගලයා රටට බරක් වන අවස්ථා දැනුම පුරවාගත් පුද්ගලයා රටට බරක් වන අවස්ථා දැනුම පුරවාගත් පුද්ගලයා රටට බරක් වන අවස්ථා ජනමාධ්‍ය තුලින් දැකිය හැකිය. ජනමාධ්‍ය තුලින් දැකිය හැකිය. තව කෙනෙකුගේ දුක ප්‍රශ්න නොතේරෙන නිලධාරීන් අපට හමු වෙයි. මතක් කරලා බලන්න. අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න.
මොනවා හරි වැඩක් කරගන්න ගියාම අපි අපේ ගැටලුවක් කිව්වහම ඒක තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒක තේරෙනවා ඒක තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඔය ඉස්පිරිතාලෙට ගිහලා බලන්න. ඉස්පිරිතාලේ ඉන්නවා ඊටාම හොඳ සේවක මණ්ඩලයක්. සමහර ඇටෙන්ඩන්ට්ස්ලා බලන්න. යා ඒගොල්ලෝ නිකන් ඒගොල්ලන්ගේ නිකන් ඇඟින් කෑල්ලක් යනවා වගේ අපි මොනවා හරි ඇහුවාම උත්තර දෙන්නේ නැහැ. මම දන්නේ මම නම් ඒ වෙලාවට කටවහගෙන ඉන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒකයි වැඩි. හරි. රයිට්. නිලධාරීන් අපිට හමු වේ. ඔවුන්ගෙන් රටට සිතක් නැත. ඔවුන්ගෙන් රටට සිතක් නැත. ඔවුන්ගෙන් රටට සිතක් නැත. ඔවුන්ගෙන් රටට සිතක් නැත. අද වෙන විට අධ්‍යාපනය අවස්ථා ප්‍රසාරණය වී ඇත. අද වන විට අධ්‍යාපන අවස්ථා ප්‍රසාරණය වී ඇත. අද වන විට අධ්‍යාපන අවස්ථා ප්‍රසාරණය වී ඇත. විවිධ හැකියාවන් ප්‍රවර්ධනය කර හැකි අවස්ථා විවිධ හැකියාවන් ප්‍රවර්ධනය කරගත හැකි අවස්ථා විවිධ හැකියාවන් ප්‍රවර්ධනය කරගත හැකි අවස්ථා අද රට පුරාම ප්‍රචලිත වී ඇත. අද රට පුරාම ප්‍රචලිත වී ඇත. අද රට පුරාම ප්‍රචලිත වී ඇත. ඔව් දැන් ඒ කියන්නේ අධ්‍යාපන අවස්ථා ප්‍රසාරණය වෙලා තියෙනවා තමයි. දැන් උදාහරණ විදිහට හිතන්න යොවුන් පුරය, නායකත්ව පුහුණු මධ්‍යස්ථාන, නායකත්ව කඳවුරු, ඊට පස්සේ රීහැබිලිටේට් කරන්න පුළුවන් ඒවට මොනවද කියන්නේ? කෝසස් තියෙනවා. එහෙම නැත්නම් අපේ ආකල්ප වර්ධනය කරගන්න මේ කෝසස් කරන්න ඕනේ නැහැ. අපිටම පුළුවන් අපේ ආකල්ප වර්ධනය කරගන්න පතපොතේ ඒ ආශ්‍රිත ඒවට ගැලපෙන පතපොත දිනව ඒවා කියවුවාම අපේ ආකල්ප අපිට වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි තෝරගත්ත හොඳට ධර්මයේ දන්න යහගුණාංග තියෙන හරියට තමන්ගේ සීලය රකින්න ස්වාමින් වහන්සේ කෙනෙක්, පූජකයෙක්, වෙද මහත්තයෙක්, හපු මහත්තයෙක්, එහෙම හොඳ කපු මහතුරු ඉන්නවනේ. එහෙම කෙනෙක්ව තමන්ගේ පෞද්ගලික ආශ්‍රයයට සමීපතමයක් විදිහට තෝරගන්න. අපේ ආකල්ප මෙහෙම කරනකොට වර්ධනය කරගන්න පුළුවන්. දැන් මම එහෙම ආශ්‍රය කරන වෙද මහත්තයෙක් ඉන්නවා මේ වෙලාව මතක් කරන්න උහුට බොහොම පිං මට දෙන උපදේශ වලට තුසිත වෙද මහත්තයා. එතකොට ඒ වගේ හාමුදුරු කෙනෙක් දැන් මම එහෙම පුද්ගලිකව මම ආශ්‍රය කරන හාමුදුරුවෝ පවා ඉන්න. දැන් අපි මතක් කරන්න ගිනිකටු වෙවේ විපුල හාමුදුරුවෝ. සිංහල භාෂාවට අමතරව ජීවිතය ගැන මම ගොඩාක් දේවල් හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්නවා. ඒතර ඕගලන්ට ඕගලන්ට ගුත්තිල පටන් ගන්න දවසේ ඇවිල්ලා දේශනේ කරේ හාමුදුරුවෝනේ. එතකොට ඒ වගේ ගොඩක් හාමුදුරුවෝ ඉන්නවා. ඊට පස්සේ අන්නේ වගේ කෙනෙක් තමන්ගේ පෞද්ගලික ආශ්‍රයයට එකතු කරගන්න. එතකොට ඒගොල්ලන්ටත් කරදර නොකර හැම වෙලේම මැසේජ් එක බලන්න නැත්නම් කෝල් කර ඒ මැසේජ් එක බලන්න පොළඹවන්නේ. එහෙම කරන්න එපා. ඒගොල්ලන්ටත් වැඩ තියෙනවානේ. ඒගොල්ලෝ සැදී පැහැදී නැහැනේ හැම වෙලේම අපේ පණිවිඩ වලටම පිළිතුරු දී ඉන්න. ඉතින් ඒ නිසා මේ අර ඒගොල්ලන්ට කරදරයක් නොවන විදිහට තමන්ගේ ගැටලු නිරාකරණය කරගන්න. ඉතින් පොත් තියෙනවා, හොඳ පොත් තියෙනවා කියවන්න. එහෙම පොත් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඇයි සර්ගෙන් කොච්චර දේවල් අපි ඉගෙන ගන්න සිංහල වලට අමතරව. thank you. ඒ ආශ්‍රිත පොත්පත් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට නිකන් කියන්නම්. ඔය බුක් ෂොප්ස් වල බලන්න තියෙනවා පොත් සෙට් එකක් සිනාසෙන සුදු හාමුදුරුවෝ කියලා. මංගාව තිබ්බ පොත් දෙකක් විතර. පොත් දෙකට වැඩි තිබ්බා. නෑනේ අප්පා මේ වෙලාවේ. දැන් මම දවසක පෙන්නන්නම්. සමහරව දැකලා ඇති. මේ සිනාසෙන සුදු හාමුදුරුවෝ. අන්නේ පොත්තේම හරි වටිනවා. ඉතින් ඒව හොයාගෙන කියවන්න. ඒව හොයාගෙන කියවුවාම අපිට පුළුවන් මේ
අපේ ආකල්ප වර්ධනය කරගන්න. රයිට්? හරි. අපි ලියමු. එවන් අවස්ථාවන් හා බැඳී එවන් අවස්ථාවන් හා බැඳී එවන් අවස්ථා හා බැඳී තම හැකියා ලැබියා දියුණු කර ගනිමින් තම හැකියා ලැබියා දියුණු කර ගනිමින් දියුණු කර ගනිමින් දියුණු කර ගනිමින් තමාලද විධිමත් අධ්‍යාපනය තමාලද විධිමත් අධ්‍යාපනය තමාලද විධිමත් අධ්‍යාපනය සංවර්ධනයට දායකත්වය ලබා දීමට සංවර්ධනයට දායකත්වය ලබා දීමට සංවර්ධනයට දායකත්වය ලබා දීමට උත්සුක විය යුතුය උත්සුක විය යුතුය උත්සුක විය යුතුය එවිට අධ්‍යාපනය සහ සංවර්ධනය බද්ධ වීම එවිට අධ්‍යාපනය සහ සංවර්ධනය බද්ධ වීම රට සංවර්ධනයේ හිණිපෙත්තට යෑමකි. රට සංවර්ධනයේ හිණිපෙත්තට යාමකි. right දැන් ඔය මම දුන්නේ සම්පූර්ණ රචනා පිළිතුරක් නෙවෙයි රචනාවක් ඔය මාතෘකාවකින් ආවොත් ලියන්න ඕගලන්ට උවමනා කරන කොටස් ආරම්භයේ සන්දර්භයේ අවසානයේ කියන කොටස් තුනටම සටහනක් තමයි දුන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට අද දවසේ ප්‍රශ්න පත්‍ර පන්තියත් අහවර කරන්න පුළුවන්. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔන්ලයින් සිද්ධාන්ත පන්ති පැත්‍ර අනිවාර්යයෙන්ම කරන්ට් එක නොගියොත් කරන්ට් එක ගියොත් තමයි ප්‍රශ්න දැන් ඊයේ කරන්ට් එක යන්නේ නැහැ කියලා ආයි හවස කියලා කරන්ට් එක යනවා කියලා ආයි කියලා කරන්ට් එක යන්නේ නැහැ කියලා හැබැයි රෑ කරන්ට් එක ගියා. ඊයේ පන්ති කරගන්න හම්බුනේත් නැහැ. ඊයේ පන්තියක් තිබ්බ කරන්න ඒක කරගන්න හම්බුනේ නැහැ. ඒ වගේ හරි මේ අබුද්දස්ස කාලෙක අපි ඉන්නේ තේරෙන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඒ හින්දා මතක තියාගන්න අනිවාර්යෙන් කරන්ට් එක තිබ්බොත් නම් පන්ති කරන එක කරනවාමයි. තිබ්බ නැත්තම් තමයි ගැටලුව. එහෙම වුණොත් එහෙනම් මම අර ගිය සතියේ කරාගේ රෙකෝඩින් එකක් හරි දානවා මිස් කරගන්න නැතුව බලන්න. හොඳ වෙලාවට මේ මාසේ යන්නේ අඟුල් මල් දමනය ව්‍යාකරණ පාඩමක් එහෙම තිබ්බොත් එහෙම ආයි බෙල්ල මුලින් කැපුව වගේ තමයි. හොඳ වෙලාවට මේ මාස අපි ඉන්නේ අඟුල් මල් දමනයේ ඉඳලා කොට දාගන්න පුළුවන්. විචාර පන්ති තියනවාද කියලා නයන හැමදාම මගෙන් අහනවා. මම හැමදාම කියනවා ඉතින් බ්‍රහස්පතින්දා රැයට තමයි ඒක තියෙන්නේ කියලා.
නයන පොඩ්ඩක් හරියට කියවන්න ඕනි දෙන පණිවිඩ මං දැන් මගෙන් මේ ගිය මාසෙත් ඇහුවේ ප්‍රශ්නේ. මං පන්ති පටන් ගන්නකොටම කිව්වා මෙන්න මෙහෙමයි විචාර පන්ති යන්නේ විචාර පන්තියේ නෝට් එකත් මම දාන්නේ බ්‍රහස්පතින්දා රෑ දින රිවිෂන් ක්ලාස් එකට කියලා. ඉතින් ඒක පොඩ්ඩක් ඔළුවට ගමු. හරි. රයිට්. එහෙනම් ෆිසිකල් ක්ලාස් එකේ කට්ටිය බ්‍රහස්පතින්දා හවස 3ට එන්න. ඔන්ලයින් ක්ලාස් එකේ කට්ටිය බ්‍රහස්පතින්දා 8:00 වෙනකොට ලෑස්තිලා ඉන්න කරන්ට් එක නොගියොත් අපි පන්ති අනිවාර්යයෙන්ම කරනවා. ඒක ගැන කිසි සැකයක් තියාගන්න එපා. එහෙනම් ජය වේවා. සුබ රාත්‍රියක්. ආයිබෝන්. ඊට පස්සේ